නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වූ සතර පටිසම්භිදාලාභී ෂඩ් අභිඥාලාභී නාගසේන නම් වූ ඒ රහත් මුනිදුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින මගඵල ලබන මග ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 2021 අගෝස්තු මාස 26 වන දිනට 71 වන උපන්දිනයේ යෙදුන MP චන්ද්‍රාවතී මෑණියන්ට සෙත් පැතීම පිණිස නොම්බර 118 බුද්ධගයා මාවත ගෙවල් 55 අනුරාධපුර යන ලිපිනේ පදිංචි පින්වත් ගයානිකා දමයන්ති සුරවීර දියණිය සහ තිසර කුමාර ජයසිංහ බෑණනුවන් විසින්. පින්වත්නි, අපි මෙම මගඵල ලබන මග ධර්මදේශනා මාලාව තුළින් විශේෂයෙන් කතා බහ කරන්නේ අපගේ නාගසේන මහරහතන් වහන්සේත් මිලිඳු රජුරුවත් අතර ඇතිවිච්ච දහම් සාකච්ඡාවේ අවසාන භාගයේ මුණ ගැහෙන උපමා කතා ඇසුරෙන් පැහැදිලි කරන මේ පිළිවෙතේ යෙදෙන භික්ෂුව, එහෙම නැත්නම් නිවන් මාගේ යෙදෙන භික්ෂුව විසින් සපුරාල යුතු අංග ගැන කතා බහ කිරීම තමයි මෙම දේශනා මාලාවේදී අපි සිදු කරන්නේ. එතකොට විශේෂයෙන් අපගේ නාගසේන මහරහතන් වහන්සේ බුද්ධ භාෂිත ශ්‍රාවක භාෂිත ඇසුරු කරගෙන තමයි මේ කාරණා අපට පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් අපි තවදුරටත් බුද්ධ දේශනා අනුසාරයෙන් ඒ නාගසේන මහරහතන් වහන්සේ අපට මේ කියා දෙන කාරණේ වටිනාකම පැහැදිලි කරගන්නවා. එතකොට අපි ගද්‍රබ වර්ගයේ බූරුවාගෙන් ගත යුතු අංග පිළිබඳවත් කුකුලාගෙන් ගත යුතු අංග 5 පිළිබඳවත් පසුගිය වැඩසටහන් වලදී කතා බහ කළා. අද දවසේ අපි කතා බහ කරන්නේ ලේනාගේ එක් අංගයක් ගැනීම ගැන ප්‍රශ්නය. මිලිඳු රජුරෝ අසා සිටිනවා, ස්වාමීනි නාගසේනයන් වහන්සේ, ලේනාගෙන් ගත යුතු එක් අංගය කුමක්ද? නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා, මහරජාණෙනි, ලේනා සතුරු සතෙක් ලංවන විට නගුට පොලා හැර විදහා මහත් කොට පුම්බාගෙන ඒ ඔසවාගත් නගුටෙන්ම තමාට විරුද්ධ සත්වයන් මැඩලයි. දැන් අපි දන්නවා ලේනා කියන්නේ බොහොම අහිංසක සතෙක්. ලේනාට යුද්ධ කරන්න, සටන් කරන්න, තව සතෙක් එක්ක සටන් කරන්න කිසිම එයාට විශේෂයෙන් සකස් වෙච්ච දෙයක් නැහැ. එතකොට ලේනා ඔබ දැකලා ඇති සමහරකට අනුතුරක් ආපුවම මොකද කරන්නේ? ඉක්මනට තමන්ගේ නගුට පුම්බ ගන්නවා. පුම්බගෙන අර තමන්ගේ සතුරු සත්‍යයව බය කරනවා. අපි උනත් අල්ලන්න ගියපුවා මේ ලේනා මොකද කරන්නේ? ඉක්මනට නගුට ඔසවලා නගුට පුම්බ ගන්නවා. එතකොට මේ වගේ නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා, එසේම මහරජාණෙනි, පිළිවෙතේ දෙන භික්ෂුව විසින් කෙලෙස් සතුරන් ලංවන කල්ලි සතිපට්ඨානේ නැමැති මුගුර මහත්සේ ඔසවා ඒ සතිපට්ඨානේ නැමැති පොල්ලෙන් සියලු කෙලෙස් මැඩලිය යුත්තේය. මහරජාණෙනි, ලේනාගේ මේ එක අංගේ ගත යුත්තේය. එතකොට ලේනාට ආරක්ෂාවට සතුරන්ගෙන් බේරෙන්න තියෙන අවිය විදිහට ලේනා පාවිච්චි කරන්නේ තමන්ගේ නගුට. ඒ වගේම තමයි භික්ෂුවට කෙලෙස් සතුරන් තමා ළඟට එද්දී මුගුර විදිහට, කෙලෙස් සතුරන් පළවා හැරෙන මුගුර විදිහට පාවිච්චි කරන්න කියනවා සතර සතිපට්ඨානෙ. මහරජාණෙනි, තුල්ලපන්තක මහරහතන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේය. යම් විටක ශ්‍රමණ ගුණ වෙනසීම පිණිස කෙලෙස් ලං වෙයි නම් එවිට සතිපට්ඨාන පොල්ලෙන් නැවත නැවත පහර දී ඒවා නැසිය යුත්තේය. එතකොට පින්වත්නි, මේ අපිට මේකෙන් පැහැදිලි වෙනවා කෙලෙස් සතුරන්ගෙන් භික්ෂුවකට, එහෙම නැත්නම් ශ්‍රාවකයෙකුට බේරෙන්න තියෙන මඟ තමයි සතර සතිපට්ඨානය තුල සීය පිහිටවා ගැනීම. බලන්න, ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ශාසනයට පැමිණෙන නවක භික්ෂූන්
හික්මවන විදිය මේ විදියට වදාරනවා. මේ දේශනාව සතිපට්ඨාන සංයුත්තේ තියෙන දේශනාවේ නම ශාලා සූත්‍රය. බුදුරජාණන් වදාරනවා ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කොසල් ජනපදයේ ශාලා නම් බ්‍රාහ්මණ ගමේ වැඩ වාසය කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා වදාලා. මහණෙනි, යම් මේ භික්ෂූහු නවක වෙද්ද පැවිදි වී වැඩි කල නැද්ද ළඟදී මේ ධර්ම විනයට පැමිණියාහු වෙද්ද මහණෙනි, ඔබ විසින් ඒ භික්ෂූහු සතර සතිපට්ඨානයන් වැඩිමෙහි සමාදන් කරවිය යුත්තේය. වාසය කර යුත්තේය. පිහිටුවිය යුත්තේය. ඒ කවර සතරක්ද යත්. එතකොට බලන්න, මේ ශාසනයේ ගිහි ජීවිතයේ අතහැරලා පැවිදි වෙන නවක භික්ෂුවට ඒ ඉන්න ගුරුවර ආචාර්යයන් වහන්සේ නැත්නම් උපාධ්‍යයන් වහන්සේ නැත්නම් වැඩිහිටි ස්වාමින් වහන්සේලා ඒ භික්ෂු ඉස්සලාම හික්මවනවා කියනවා. බුදුරජාණන් කියන හික්මවන්න කියලා සතර සතිපට්ඨානෙහි සමාදන් කරවන්න කියනවා. සතර සතිපට්ඨානෙහි වාසය කරවන්න කියනවා. සතර සතිපට්ඨානය තුල පිහිටවන්න කියනවා. එතකොට බලන්න, මොකද පියාසතු උරුමය තමයි සතර සතිපට්ඨානය කියන්නේ. අපගේ ශාස්ත්‍රඥ වහන්සේගෙන් අපට ලැබෙන දායාදය තමයි සතර සතිපට්ඨානය කියන්නේ. කෙලෙස් සතුරන්ගෙන් බේරිලා ඉන්න, මායාවෙන් බේරිලා ඉන්න තියෙන වාසස්ථානීය ආරක්ෂා සහිත ස්ථානීය තමයි, පිය උරුමය තමයි සතර සතිපට්ඨානය. එතකොට යම් භික්ෂුවක් සතර සතිපට්ඨානයෙන් තොරව සිටිනවාද ඒ භික්ෂුවට මේ ශාසනයේ විය හැකි සියලු අනතුරු, සියලු අයහපත සිදු වෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සංයුත්තේම අපිට මුණ ගැහෙනවා මිත්ත කියලා සූත්‍රයක්. ඒකෙදි වදාරනවා, මහණෙනි, ඔබ කාට හරි ආදරේ නම්, අනුකම්පා සහගත නම්, කාට හරි හිතවත් නම්, ඒ අයත් ඔබ කියන දේ අහනවා නම් ආන් ඒ අය සතර සතිපට්ඨානය තුල සමාදන් කරවන්න කියනවා. සතර සතිපට්ඨානය තුල පිහිටවන්න කියනවා. සතිපට්ඨානය වඩන්න උනන්දු කරන්න කියනවා. මොකද සතිපට්ඨානය තුල සිහිය පිහිටවාගෙන සිටීම තරම් මේ ලෝක සත්‍යයට ආරක්ෂාවක් වෙන්නේ නැහැ. අපි කොච්චර බාහිර ආරක්ෂාවක් තියාගෙන හිටියත්, අපිට කොච්චර හොඳ බෙහෙත් හේත් ගත්තත්, අපි කොච්චර හොඳ ජීවිත රක්ෂණයක් තිබ්බත්, අපිට හොඳ දරුමුණු පුරව හිටියත්, අපි සතර සතිපට්ඨානය තුල නැත්තම් අපේ ජීවිතය අනාරක්ෂිතයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ, ඔබ ආදරය කරන කෙනෙක් ඉන්නවා නම්, අනුකම්පා කරන කෙනෙක් ඉන්නවා නම් එයාට සතර සතිපට්ඨානේ වඩන්න උනන්දු කරන්න කියන්නේ. එහි වාසය කරන්න උදව් කරන්න කියන්නේ. එතකොට බුදුරජාණන් මේ විදිහට වදාරලා මේ නවක භික්ෂූන්ටත් හොඳට සතිපට්ඨානේ වාසය කරන්න උනන්දු කරන්න කියනවා. සතර සතිපට්ඨාන කියන්නේ මොකක්ද යත්? ඒව ආයෂ්මත්නි. ඔන්න දැන් නවක භික්ෂූන්ට කියනවා. ඔබ කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා දැනුම් ඇතුව, එකඟ සිත් ඇතිව, ඊතා පහන් සිත් ඇතිව, සමාහිත සිත් ඇතුව, ඒකාග්‍ර සිත් ඇතුව, කයේ සැබෑ තතු අවබෝධ කර ගැනීම පිණිස කය පිළිබඳව කායානුපස්සනාවෙන් යුතුව වාසය කරන්න කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන මෙතන වචන. කෙලෙස් තවන වීරිය තියෙන්න ඕනේ. එතකොට උපන්නා වූ අකුසල ධර්මයන් බැහැර කරන්න, කුසලයේ තුල හිත පවත්වා ගන්න උපන්නා වූ වීරිය අවශ්‍ය වෙනවා. ඊළඟට නුවණ අවශ්‍ය වෙනවා. කුසල අකුසල හඳුනගෙන කුසලයේ වඩන්න නුවණ අවශ්‍ය වෙනවා. ඊළඟට සිතේ යම් එකඟ බව අවශ්‍ය වෙනවා. ඊළඟට පහන් සිතක්, සමාහිත සිතක්, ඒකාග්‍ර සිතක් ඇතිව තමයි මේ කායානුපස්සනාවෙන් යුතු වාසය කරන්න තියෙන්නේ. එහෙනම් මේ කායානුපස්සනාව ආදී සතිපට්ඨාන ධර්මයන් වඩන්නට නම් අවිජ්ජාව, දෝමනස් ආදී පාපී අකුසල ධර්මයන් බැහැර කරලා තියෙනවා. ඒ පාපී අකුසලයන් බැහැර කර දමමින් තමයි එයා මේ කය කෙරෙහි සිහිය පිහිටවන්නේ. එතකොට දන්නවා කය කෙරෙහි සිහිය පිහිටවන ශ්‍රාවකයාට භාවනා කර්මස්ථාන 14ක් තියෙනවා. එයාට ආස්වාස පාස්වාස කෙරෙහි සිහිය පිහිටවන්න පුළුවන්. ඊළඟට ඉරියාපතේ තමන්ගේ ප්‍රධාන ඉරියව් 4 කෙරෙහි සිහිය පිහිටවන්න පුළුවන්. ඊළඟට අනු ඉරියව් සහ නොයේක් අපි කරන කියන සෑම කටයුත්තකම හොඳට නුවණ පිහිටවන්න පුළුවන්. සති සම්පජාඤ්ඤය වඩන්න පුළුවන්. ඊළඟට අසුභ භාවනාව වඩන්න පුළුවන්. ඊළඟට ධාතු මනසිකාර භාවනාව වඩන්න පුළුවන්. ඊළඟට නවසීවතික භාවනාව වඩන්න පුළුවන්. එතකොට මේ භාවනා
කර්මස්ථාන 14 කායානුපස්සනාව යටතට ගැනෙනවා. ඒතර කායානුපස්සනාව තුළ හොඳට සිහිය පිහිටවගෙන ඉන්න කියනවා. එතකොට කෙලෙස් සතුරන් එනකොට මේ සතර සතිපට්ඨානයේ නැමැති මුගුරෙන් ගහලා ඒ කෙලෙස් සතුරන් පළවා දාන්න පුළුවන්. එතකොට සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටවලා නැත්තම් එයාට සතුරන් හා යුද්ධ කරන්න ආයුධ නැහැ. මුගුරක් නැහැ. ඊතා පහසුවෙන් කෙලෙස් සතුරන් විසින් ඒ ශ්‍රාවකයා ඒ භික්ෂුව දැහැ ගන්නවා. බුදුරජාණන් වදාරනවා ඒ වගේම තමයි කෙලෙස් තවන වීරිය ඇතිව මනා දැනුම් ඇතුව එකඟ සිත් ඇතුව ඊතා පහන් සිත් ඇතුව සමාහිත සිත් ඇතිව ඒකාග්‍ර සිත් ඇතිව වේදනාවන්හි සැබෑ තතු අවබෝධ කර ගැනීම පිණිස විඳීම් පිළිබඳව වේදනානුපස්සනාවෙන් යුතුව වාසය කරන්න කියලා අර නවක භික්ෂූන් හික්මවන්න කියනවා. එතකොට මේ ශාරීරියේ නොයෙක් වේදනාවන් හට ගන්නවා. සැප වේදනාවන්, දුක් වේදනාවන්, සැප දුක් රහිත වේදනාවන්, ඊළඟට ආමිෂ සහිත සැප වේදනාවන්, ආමිෂ සහිත දුක් වේදනාවන්, ආමිෂ සහිත සැප දුක් රහිත වේදනාවන්, ඊළඟට නිරාමිෂ සැප වේදනාවන්, නිරාමිෂ දුක් වේදනාවන්, නිරාමිෂ සැප දුක් රහිත වේදනාවන්. මේ නොඑක ආකාරයෙන් ස්පර්ශ ප්‍රත්‍යයෙන් නොඑක් වේදනාවන් හට ගන්නවා. එතකොට සතර සතිපට්ඨානයේ තුල සිහිය පිහිටවාගත්ත මනා එකඟ බවක් ඇති කෙලෙස් තවන වීරිය ඇති භික්ෂුව මේ නොඑක් වේදනාවන් හට ගන්න ස්පර්ශ ප්‍රත්‍ය මනාවකට අඳුන ගන්නවා. ඒ අඳුනගෙන අභ්‍යන්තරයට කෙලෙස් සතුරන් එන්න දෙන්නේ නැතුව වළක්වනවා. බුදුරජාණන් වහන්සේ මේ සිහියට සතිපට්ඨානය තුල සිහිය පිහිටවා ගැනීම හරියට උපමාවකට වදාළේ දොරටු පාලයක් වගේ කියලා. යම් නගරයක් ආරක්ෂා කරන දොරටු පාලයා. ඒ දොරටු පාලයා තමයි නගරයේ ඇතුළට එන්නේ කවුද? නගරයෙන් පිට වෙන්නේ කවුද කියලා හරියටම දන්නේ. එතකොට සිහිනුවන තියෙන භික්ෂුව තමයි මේ ජීවිත අභ්‍යන්තරයේ කෙලෙස් හටගන්න විදිය, ඒ කෙලෙස් නිරුද්ධ වෙලා යන විදිය මේ හැම දෙයක්ම දකින්නේ සිහිය පිහිටවාගෙන ඉන්න භික්ෂුව. එතකොට සිහිය පිහිටවාගෙන නැත්නම් මේ කෙලෙස් සතුරන් විසින් මේ භික්ෂුවව ඒ භික්ෂුවගේ කුසල්සිත විනාශ කරලා දානවා. ඊළඟට බුදුරජාණන් වදාරනවා කෙලෙස් තවන වීරිය ඇතුව, මනා දැනුම් ඇතුව, එකඟ සිත් ඇතුව, ඊතා පහන් සිත් ඇතුව, සමාහිත සිත් ඇතුව, ඒකාග්‍ර සිත් ඇතුව, සිතේ සැබෑ තතු අවබෝධ කර ගැනීම පිණිස සිත පිළිබඳව චිත්තානුපස්සනාවෙන් වාසය කරනවා. එතකොට සිතේත් නොඑක ආකාරයේ සිතුවිලි හට ගන්නවා. රාග සහිත සිත් හට ගන්නවා, රාග රහිත සිත් හට ගන්නවා, ද්වේෂ සහිත සිත් හට ගන්නවා, වීත දෝෂී සිත් හට ගන්නවා, මෝහ සහිත සිත් හට ගන්නවා, මෝහ රහිත සිත් හට ගන්නවා, සමාහිත සිත් හට ගන්නවා, අසමාහිත සිත් තියෙනවා. එතකොට මේ විදිහේ විවිධාකාර විදිහේ සිතුවිලි මේ හිතේ උපදිනවා. එතකොට මේ සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවාගෙන ඉන්න භික්ෂුව හොඳට සිහිය යොමු කරගෙන ඉන්න සිත කෙරෙහි. ඊළඟට බුදුරජාණන් වදානවා කෙලෙස් තවන වීරිය ඇතුව, මනා දැනුම් ඇතුව, එකඟ සිත් ඇතුව, ඊතා පහන් සිත් ඇතුව, සමාහිත සිත් ඇතුව, ඒකාග්‍ර සිත් ඇතුව ධර්මයන්හි සැබෑ තතු අවබෝධ කර ගැනීම පිණිස ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනාවෙන් යුතුව වාසය කරනවා. එතකොට ධම්මානුපස්සනාවෙත් අපට මුණ ගැහෙනවා පංච නීවරණ, ඊළඟට පංච උපාදානස්කන්ධ, ආයතන, ඊළඟට බොජ්ජංග ධර්මයන්, ඊළඟට චතුරාර්ය සත්‍ය, මේ වගේ නොයෙක් ධර්මයන් පිළිබඳව ඒ භික්ෂුව සිහිය පිහිටවනවා. සිහිය දියුණු කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි යම් මෙහි භික්ෂුව නිවන් මගේ හික්මමින් සිටිද්ද අනුත්තර වූ යෝගක්ඛේම නම් වූ නිවන පතමින් නොපැමිණි අරහත්වයේ ඇතිව සිටිද්ද ඒ භික්ෂුහු කෙලෙස් තවන වීරිය ඇතුව, මනා දැනුම් ඇතුව, එකඟ සිත් ඇතුව, ඊතා පහන් සිත් ඇතුව, සමාහිත සිත් ඇතුව, ඒකාග්‍ර සිත් ඇතුව කයේ සැබෑ තතු පිරිසිඳ දකුණු පිණිස කායානුපස්සනාවෙන් වාසය කරවන්න කියනවා. වේදනානුපස්සනාවෙන් යුතුව වාසය කරවන්න කියනවා. චිත්තානුපස්සනාවෙන් යුතුව වාසය කරවන්න කියනවා. ධම්මානුපස්සනාවෙන් යුතුව වාසය කරවන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. එතකොට ඒ විතරක් නෙවෙයි. දැන් ඉස්ලාමයේ නවක භික්ෂූන් ගැන වදාලා. ඊළඟට බුදුරජාණන් වදාලා නිවන් මගේ හික්මෙන භික්ෂූන් ගැන. ඒ වගේම බුදුරජාණන් වදාරනවා යම් මේ භික්ෂූ අරහත් වූවාහුද කීනාශ්‍රව වෙද්ද නිම වූ බඹසර ඇති කලයුත්ත කරන ලද
කෙලෙස් බර බහා තැබූ පිළිවෙලින් පැමිණි අරහත්වයේ ඇති භව සංයෝජන ශේකොට මනවින් දැන මිදුනා වූ වෙද්ද ඔහු කෙලෙස් තවන වීරිය ඇතිව මනා දැනුම් ඇතුව එකඟ සිත් ඇතිව ඊතා පහන් සිත් ඇතුව සමාහිත සිත් ඇතිව ඒකාග්‍ර සිත් ඇතුව කය හා එක් නොවි කය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කරනවා කියන වේදනානුපස්සනාවෙන් යුතුව වාසය කරනවා චිත්තානුපස්සනාවෙන් යුතුව වාසය කරනවා ධම්මානුපස්සනාවෙන් යුතුව වාසය කරනවා කියනවා. ඒ නිසා බුදුරජාණන් වදාරනවා මේ යම් පැවිදි අය භික්ෂූන් ඉන්නොද නවක වෙත්ත වැඩිකල් පැවිදිලා වැඩිකල් නොගිය භික්ෂූන් වෙනවද ඉන්නවද ළඟදී ධර්ම විනයට පැමිණියා වූ වෙද්ද ආන් ඒ භික්ෂුහු සතර සතිපට්ඨානයේ වැඩිමින් සමාදන් කරවීම කළ යුත්තේ වාසය කර යුත්තේ පිහිටු යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ නිසා පින්වත්නි මේ සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කුසල් රාශිය කියලා. දැන් කුසල රාශිය කියලා මේ සතර සතිපට්ඨානෙම තියෙන දේශනාවක් බුදුරජාණන් වදාරනවා මහණෙනි මේ අකුසල් රැස කියලා මනාකොට කියනවනම් කියන්න තියෙන්නේ පංච නීවරණ ධර්මයන්ට කියන්නේ. ඒ වගේම තමයි කුසල් රාශිය කියලා යමකට කියනවනම් මනාකොට කියන්න තියෙන්නේ මේ සතර සතිපට්ඨානෙට කියනවා. එතකොට මේ සතර සතිපට්ඨානය වෙද්ද මුළු මනින්ම කුසල් රැසක්. එතකොට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන්නේ මේ ඔක්කොම කුසල් රැසක්. එතකොට යම් භික්ෂුවක් සතර සතිපට්ඨානය තුල යම් ශ්‍රාවකෙක් සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටුවාගෙන වාසය කරනවද? එයා කුසල් රැසක ඉන්නේ. එයා කුසල් රාශියක් තමයි රැස් කරගන්නේ. එතකොට මොනතරම් ලාභයක්ද බලන්න. එතකොට මේ කුසල් රාශිය තුල ඉන්න භික්ෂුව කරා ලාමක පාපී අකුසලයක් එනකොට ඒ භික්ෂුවට සතිපට්ඨානයේ නැමැති මුගුර අතට ගන්න පුළුවන්. ඒ භික්ෂුවට ඒක ශක්තියක්. ඒ භික්ෂුවට ඒක ජවයක්. ඒ භික්ෂුවට ඒක ආනුභාවයක්. ඒ භික්ෂුවට ඒක විසරද භාවයක්. සතිපට්ඨානයේ තුල ඉන්න භික්ෂුවට තියෙන විසරද භාවයක්. කුසලයේ තුල සිත පිහිටි නිසා හිතේ පසුතැවීම, විසිරීම ආදී සිතේ තියෙන විසම ස්වභාවයන් දුරු වෙලා ගිහිල්ලා සිතේ තියෙනවා යම් එකඟ බවක්. සිතේ යම් පහන් බවක් තියෙනවා. සිතේ යම් සංසිඳීමක් තියෙනවා. ඊටා පහසුවෙන් අකුසල් දුරු කරන්න ඒ භික්ෂුවට අවස්ථාව ලැබෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ ඒ විදිහට සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටුවාගෙන ඉන්න භික්ෂුවගේ තියෙන විසරද බව ගැන මේ දේශනාවදී කරනවා. මේ දේශනාව සතිපට්ඨාන සංගීතයේ තියෙන්නේ සලලාගාර සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර සලලාගාරයේ වැඩ වාසය කළා. ඊට පස්සේ ඒ වෙලාවේ අනුරුද්ධයන් වහන්සේ වදාරනවා ඇවැත්නි ඒක මේ වගේ දෙයක් කියනවා. ගංගානම් ගඟ ඔන්න නැගෙනහිර පැත්තට නැඹුරු වෙලා නැගෙනහිර දිකට යොමු වෙලා නැගෙනහිර පැත්තට බර වෙලා තියෙනවා. එතකොට මහජනයෝ මොකද කරන්නේ? උදළු අරගෙන පැසි අරගෙන අපි මේ ගංගානම් ගඟ බටහිර පැත්තට නැඹුරු කරන්න ඕනේ. බටහිර පැත්තට හරවන්න ඕනේ. බටහිර පැත්තට බර කරන්න ඕනේ කියලා මොකද කරන්නේ? මහා ජනකායක් ඇවිල්ලා මේ ගංගානම් ගඟ අනිත් පැත්තට හරවන්න උත්සාහ කරනවා කියනවා. අහනවා ඇවැත්නි මේක කරන්න පුළුවන් වැඩක්ද කියලා. එතකොට මේ අනිත් ස්වාමීන් වහන්සේලා කියා හිටිනවා මේක නම් කරන්න බැරි වැඩක්. ඒකට හේතුව මොකද්ද? මේ ගංගානම් ගඟ පෙර නැගෙනහිර පැත්තටයි නැමිලා තියෙන්නේ. බර වෙලා තියෙන්නේ. ගලන්නේ නැගෙනහිරට. ඒ ගඟ ආපහු බටහිරට අනිත් පැත්තට ප්‍රතිවිරුද්ධ දිශාවට හරවනවා කියන එක ඒක සුළුපටු දෙයක් නෙවෙයි. ඒක කරන්න බැරි දෙයක්. ඒක මහත් වෙහෙසක් විතරයි ඇති වෙන්නේ කියනවා. ආන් ඒ වගේම ඇවැත්නි යම් භික්ෂුවක් සතර සතිපට්ඨානය හොඳට දියුණු කරලා නම් බහුල කොට දියුණු කරලා ඉන්නවා නම් රජෙක් හෝ රාජ මහා මාත්‍යෙක් හෝ මිත්‍රය හෝ අමාත්‍ය හෝ ලේ ඥාතීන් හෝ මහා භෝග සම්පත් ගේනවා කියන. ධන දහන්නේ ගෙනල්ලා පවරනවා. මෙන්න මේ සියලු ධනෙ ඔබටයි අයිති. එම්බා පුරුෂය ඔය කසාවතින් ඇති ඵලය කුමක්ද? හිස මුඩු කොට කබලක් අතින්ගෙන හැසිරීමේ ප්‍රතිඵලය මොකද්ද? ඔකේ ඇති වැඩේ මොකද්ද කියලා අහනවා. ඒව පෙරලා ගිහි බවට පැමිණ මේ භෝග සම්පත් අනුභව කරන්න බොහෝ පින් රැස් කරගන්න කියලා කියනවා.
එතකොට අනුරුද්ධයන් වහන්සේ වදාරනවා ඒකාන්තයෙන්ම සතර සතිපට්ඨානයන් දියුණු කරන සතර සතිපට්ඨානයන් බහුලව ප්‍රගුණ කරන භික්ෂුව ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ගිහි බවට පෙරලා වැටෙන්නේ යන කරුණ කිසිදා සිදු නොවන්නකි. ඒට හේතුව කුමක්දයත් ඇවැත්නි යම් සිතක් වනාහි දීර්ඝ කාලයක් තිස්සේ විවේකයට නැඹුරු කොට විවේකයට යොමු කොට විවේකයට බර කොට තැබුවේ නම් එබඳු සිත නැවත හැරී හීන වූ ගිහි බවට පත්වන්නේය කියන කරුණ කිසිදා දකින්න ලැබෙන්නේ නැහැ කියන. මොකද මෙතන මේ කතා කරන විවේකයේ පින්වත්නි නීවරණ ධර්මයන්ගෙන් නිදහස් වෙච්ච සිත. කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච සිත. දැන් හතර සතිපට්ඨානය තුල සිහිය හොඳට පිහිටවගෙන ඉන්න භික්ෂුව කෙලෙසුන්ගෙන් බැටකන්නේ. සතිපට්ඨානය තුල සිහිය පිහිටවා ගන්න නැතිව ඉන්න ශ්‍රාවකයා නිරන්තරයෙන් විවිධාකාර කෙලෙස් වලින් බැටකනවා. ඒතර කාලයක් තිස්සේ හොඳට සතර සතිපට්ඨානෙ වඩලා හුරු වුණොත් වඩලා පුරුදු වුණොත් එහෙම කෙලෙස් ආවත් ඉක්මනට අඳුන ගන්නවා. ඉක්මනට බැහැර කරන්න පුළුවන්. ඒ නිසා අනුරුද්ධ සාන්නහසි වදාරනවා එවැත්නි භික්ෂුවක් මේ විදිහට සතර සතිපට්ඨානය දියුණු කරන්නේ කොහොමද? සතර සතිපට්ඨානය බහුලව වඩන්නේ කොහොමද? එවැත්නි මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව ආතාපි නුවණින් යුතුව සම්පජානෝ සිහියෙන් යුතුව සතිමා ලෝකේ ඇලීම් ගැටීම් දුරුකොට කයේ කායානුපස්සනාවෙන් යුතුව වාසය කරනවා. විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඒ විදිහටම වේදනානුපස්සනාවෙන් යුතුව චිත්තානුපස්සනාවෙන් යුතුව ධම්මානුපස්සනාවෙන් යුතුව වාසය කරනවා කියනවා. එතකොට එහෙනම් බලන්න මේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් ගිහි ශ්‍රාවකයෙක් වුණා හොඳට සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටවනවා නම් ඔය අංගුත්තර නිකායේ ඒකක නිපාතේ තියෙනවා කායानुපස්සනාව පිළිබඳ වර්ගයක්ම ඒකේ බුදුරජාණන්සේ වදාරනවා යම් කෙනෙක් කායानुපස්සනාව මනාවකට වඩනවා නම් එයා අමෘතයේ වඩන්නේ කියනවා. කායानुපස්සනාව හොඳට වඩනවා නම් එයා හරියට අමෘතයේ වළඳනවා වගේ කියනවා. අමෘතයත් එක්ක එකතු වෙලා ඉන්නවා වගේ කියනවා. එච්චරකට ප්‍රණීත දෙයක්. ආනන්දයන් වහන්සේ කියා සිටිනවා ආනන්ද මහරහතන් වහන්සේගේ බොහොම කිට්ටුවෙන් ඇසුරු කරේ සාරිපුත්ත මොග්ගලණ මහරහතන් වහන්සේලා. උන්වහන්සේලා පිරිනුවම් පෑවට පස්සේ ආනන්ද මහරහතන් වහන්සේ හුදකලාවේ තමයි වාසය කළේ. කියන ඉස්සෙල්ලා හිටපු ඒ මහරහත් තෙරුන් වහන්සේලා බොහොම කිට්ටුවෙන් ප්‍රසාද ජනකව ඇසුරු කරා කියනවා. හැබැයි දැන් අය එහෙම නැහැ කියනවා. ඒ නිසා දැන් මගේ මිතුරා විදිහට, කල්යාණ මිත්‍රයා විදිහට තියාගෙන ඉන්නේ කායानुපස්සනාව කියනවා. එතකොට සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටවාගෙන ඉන්න භික්ෂුව තනි වෙලා නැහැ. හුදකලා වෙලා නැහැ. ඒ කියන්නේ අසරණ භාවයක් නැහැ. හොඳට කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා හොඳට සිහිය පිහිටවාගෙන ධර්මයේ තුලින් සතුටක් ලැබමින් ඉන්න කෙනෙක්. ඒකයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ නොයේක් දේශනාවල විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන අවසාන කාලේ නැවත නැවත දීපු අවවාදයක් තියෙනවා. ඒ තමයි අත්ත දීපා භික්ඛවේ විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ. මහණෙනි තමාට තමා පිහිට ඇතුව වාසය කරන්න බාහිර පිහිටක් පතන්න එපා. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ. ධර්මයේම පිහිට කරගෙන පිළිසරණ කරගෙන වාසය කරන්න බාහිර පිළිසරණක් පිහිටක් පතන්න එපා කියලා. ඊළඟට බුදුරජාණන්සේ මේ හැම දේශනාවකම විස්තර කරනවා කුමද්ද තමාට තමා පිහිට ඇතුව වාසය කරනවා කියන්නේ. බාහිර පිහිටක් පතන්නේ නැහැ කියන්නේ. ධර්මයේ පිහිට කරගෙන වාසය කරනවා කියන්නේ ධර්මයේ පිළිසරණ කරගෙන වාසය කරනවා කියන්නේ බාහිර පිහිටක් පතන්නේ නැහැ කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන්සේ වදානවා. ඒ වෙන එකක් නෙවෙයි. හොඳට කායානුපස්සනාවෙන් යුතුව වාසය කිරීම. වේදනානුපස්සනාවෙන් යුතුව වාසය කිරීම. චිත්තානුපස්සනාවෙන් යුතුව වාසය කිරීම. ධම්මානුපස්සනාවෙන් යුතුව වාසය කිරීම. මේ සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටුවාගෙන වාසය කිරීමයි තමා තමාට පිහිට ඇතුව වාසය කිරීම කියලා කියන්නේ. ධර්මයේ පිහිට කරගෙන වාසය කරනවා කියන්නේ සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටුවාගෙන වාසය කිරීම. එහෙනම් අපිට පැහැදිලි සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටුවගෙන ඉන්න කෙනා ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා එයා තමාට තමා පිහිට කරගත්ත කෙනෙක්. එයා ධර්මයේ පිහිට කරගත්ත කෙනෙක්. එතකොට බලන්න මොනතරම් ආරක්ෂාවක්ද සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටවා ගැනීම. ඒකයි නාගසේන මහරහතන් වහන්සේ පදාරන්නේ ලේනා හරියට තමන්ගේ නගුට පුම්බලා කවුරු හරි සතුරු සතෙක් කෙනෙකුට සතුරු කරදරයක් එනකොට
තමන්ගේ තියෙන ජවය දාලා ඒ සතුරන්ව මැඩපවත්වනවා වගේ මේ නිවන් මඟ ගමන් කරන ශ්‍රාවකයා කෙලෙස් සතුරන් පැමිණෙනකොට සතර සතිපට්ඨානේ නැමැති මුගුරෙන් ගහලා පන්නන්න කියනවා. ඔන්න මගඵල ලබන මග මේකයි. මගඵල ලබන්න ආස කෙනෙක් ටික ටික හෝ බහුල හෝ සිහිය පිහිටවා ගන්න මහන්සි ගන්නවා. තමන් පවත්වන ඉරියව්වල වේදනාවන් වල මේ නොයෙක් සිතුවිලි හට ගන්නකොට මේ නොයෙක් ධර්මයන් කෙරෙහි ටික ටික සිහිය පිහිටවන්න පටන් ගන්න ඕනේ. පින්වත්නි මේක අද කරන්න ඕන එකක්. දැන් මේක අපි හිමීට කරන්න ඕනේ මේ කලබල ඉවරලා කරන්න ඕනේ මේ වසංගති ඉවරලා කරන්න ඕනේ කීක අපි හැම වෙලාවෙම කරන්නේ ඒකේ ප්‍රමාදයටපත් වෙනවා. නමුත් මේවා දැන් මේ සතර සතිපට්ඨානය තුල වගේ දෙයක සිහි පිහිටවන එක දිගට අපිට කරන්න බෑ. අපිට ඒක හුරු නෑ. හැබැයි ඉඩ ලැබෙන වෙලාවට අපි පුරුදු කරගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ වැසිකිලි කැසිකිලි කරනකොට වැසිකිලි කැසිකිලි කරනවා කියලා දැනගන්නවා. ඊළඟ කෑම කනකොට කෑම දැන් මම මේ සිහියෙන් යුතු ආහාර හපනවා අනුභව කරනවා කියලා දැනගන්නවා. කතා බස් කරනකොට ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට මේ හැම ඉරියව්වකම හොඳට සිහිය පිහිටවගෙන වාසය කරන්න පුළුවන්. ඊළඟට නොයෙක් විඳීම් හට ගන්නකොට ඊළඟට සමහරලාට මේ අපේ හිතට රාගය ඇවිල්ලා සම්පූර්ණ අපේ හිත වනසනවා. එතකොට සතිපට්ඨානේ ඉන්න කෙනා මොකද කරන්නේ? අඳුන ගන්නවා. දැන් මගේ හිතේ රාග සහිත සිතක් තියෙනවා කියලා අඳුන ගන්නවා. ඒක සතිපට්ඨානය. සමහරලාට තරහ ගිහිල්ලා බුරා ද්වේෂී පැන නගිනවා. නැවත නැවත අපිට මතක් වෙනවා. අපිට ඒක බැහැර කරන්න බෑ. අපි යම් වෙලාවක දැනගත්තොත් මෙන්න මගේ හිතට තරහසිත ඇවිල්ලා මං තරහෙන් යට වෙලා ඉන්නේ කියලා. ඒක සතිපට්ඨානයි. ඔබ හොඳට හොයලා බලන්න. මේක හරියම ප්‍රායෝගික දෙයක්. යම් වෙලාවක ඔබ ඒ විදිහට සිහිනුවණින් අඳුන ගන්නවද? ආන් ඒ වෙලාවේ ඉඳන් ඒ කෙලෙසිය දුර්වල වෙන්න පටන් ගන්නවා. තව දුරටත් ඒ කෙලෙස් සහිත සිත පෝෂණය වෙන්නේ ඒ අඳුනා ගන්න නැති තාක්කල් තමයි ඒක නැවත නැවත පෝෂණය යන්නේ. යම් වෙලාවක ඒ කෙලෙස් සහිත සිත අඳුන ගන්නවද සිහිනුවණින් යුතුව ඒ වෙලාවෙ ඉඳන් ඒක දුර්වල වෙන්න පටන් ගන්නවා. ඊළඟට අපිට පුළුවන් අපි ඉගෙනගත්ත විදිහට දැනගත්ත විදිහට නොයේ කුසල් සිත් භාවිතා කරලා නොයේ උපක්‍රමයන් භාවිතා කරලා ඒ අකුසල් සිත බැහැර කරන්න. අන්න එතකොට අපි කෙලෙස් සතුරන් ජයගත්තා වෙනවා. එතකොට බලන්න පින්වත්නි මේක කොච්චර ප්‍රායෝගික මේ නිවන් මඟ පුරුදු කරගන්නවා කියන්නේ මඟඵල අවබෝධය කරනවා කියන්නේ මේ කෙලෙස් තවනවා කියන්නේ හරිම ප්‍රායෝගික දෙයක්. හොඳ අවබෝධයෙන් දැනුම් තේරුම් ඇතිව කරන දෙයක්. මහා පුණ්‍යවන්තයින් කරන දෙයක්. මහා වීරියවන්තයින් කරන දෙයක්. මේ ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තව කෙනෙක්ගේ උවමනාවට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තව කෙනෙක් අපිට කරලා දෙන දෙයක්වත් නෙවෙයි. අපිම තනියම මේ නිවන් මඟ ගමන් කරලයි ඒ මාර්ගඵල අවබෝධය කරා අපේ සිහිනුවන දියුණු කරන්න ඕනේ. ඒක අපි එක්ක අද කරන්න ඕනේ, නැත්නම් හෙට කරන්න ඕනේ, නැත්නම් ලබන සතියේ කරන්න ඕනේ, නැත්නම් තව අවුරුදු 1000කින් කරන්න ඕනේ, නැත්නම් තව අවුරුදු ලක්ෂයකින් කරන්න ඕනේ, නැත්නම් තව අවුරුදු කෝටියකින් කරන්න ඕනේ. කවදා හරි අපිම කරන කල් අපිම මේ මග ගමන් කරන අතුරු අපිට මේ සසරේ ශෝක, වැළපීම්, දුක්, දුම්නස් ආදී අනේක දුක් ගැහැට විඳිමින් සසරේ යන්න වෙනවා. ඒ සසරේ තියෙන අයුක්තිය, ඒ සසරේ තියෙන අසාධාරණේ, ඒ සසරේ ඉන්නවා නපුරු මිනිස්සු, අසත්පුරුෂ මිනිස්සු, නොයෙක් පාපී මිනිස්සු මේ සසරේ ඉන්නවා. එතකොට මේ සසරේ නොයෙක් විසම ක්‍රියාවන් තියෙනවා. අපි නොපතන දේවල් සිදු වෙනවා. මේ සසර අපේ වසඟේ පවත්වන්න බැරි දෙයක්. ඒක දුකට අයිති දෙයක්. ඒක අනිත්‍ය ස්වභාවයට අයිති දෙයක්. එවැනි අවිනිශ්චිත දුක් සහිත සසරේ අපට ගමන් කරන්න වෙනවා. අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. එතකොට එවැනි දුකකට අකමැති කෙනා මගඵල නිවන් අවබෝධයට කැමති කෙනා මොකද කරන්න ඕන? සතර සතිපට්ඨානයේ නැමැති මේ ප්‍රණීත ධර්මයේ පුරුදු කරන්න ඕනේ. පුහුණු කරන්න ඕනේ. පින්වත්නි දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට බාහිය කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේ ළඟට වැඩම කළා. වැඩම කරලා භාග්‍යතුන් වහන්සේගෙන් අසා සිටිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා මම තනිව හුදකලාව අප්‍රමාදීව
කෙලෙස් තවන වීරියෙන් යුතුව කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිතව වාසය කරන්නේ නම් මාහට භාග්‍යතුන් වහන්සේ එබඳු ධර්මයක් සංක්ෂේපයෙන් වදාරන සේක්වා කියලා මේ ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටියා. උන්න දැන් පිරිසත් එක්ක වාසය කරපු මේ බාහිය ස්වාමීන් වහන්සේ දැන් හුදකලා වෙන්න කැමතියි. විවේකයෙන් වාසය කරන්න කැමති. කෙටියෙන් අවවාදයක් දෙන්න කිව්වා. බුදුරජාණන්සේ වදාරනවා එසේ වීනම් බාහිය ඔබ කුසල් දහමේ පටන් ගැනීම පිරිසුදු කරව. කුසල ධර්මයන්ගේ පටන් ගැනීම කුමක්ද? ඊතා පිරිසුදු සීලයක් ඍජු දෘෂ්ටියක්. ඔන්න ඉස්ලාම මේ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් අවවාදයක් දෙනවා කුසල් දහමේ මුල පිරිසුදු කරන්න. මොකද කුසල් දහමේ මුල කියන්නේ සීලයත් පිරිසුදු දෘෂ්ටියත්. බාහිය යම් කලක ඔබගේ සීලය ඊතා පිරිසුදු වන්නේ නම් දෘෂ්ටියත් ඍජු වන්නේද එකල්ලි ඔබ සීලය ඇසුරු කොට සීලෙහි පිහිටා සතර සතිපට්ඨානෙ වැඩි යුත්තේය. ඔන්න බලන්න. එහෙනම් ආරම්භයේදීම අපි කරන්න ඕනේ හොඳට සීලය පිරිසුදු කරගන්න ඕනේ. සීලය තුල පිහිටලා ඉන්න ඕනේ. ඊළඟට සීලය මහ පොළොව වගේ කියනෝනේ. මහ පොළොව මත පිහිටලා තමයි මේ හැමදේම කරන්නේ. ආන් ඒ වගේ මේ කුසල් දහම් සියල්ලම වඩන්න තියෙන්නේ සීලය මත පිහිටලා. ඒ වගේම තමයි දෘෂ්ටිය සම්මා දිට්ඨියත් වැදගත් වෙනවා. ආර්ය සත්‍ය අවබෝධය කරන්න ඕන කියන අදහස ආර්ය සත්‍ය අවබෝධය ගැන තියෙන වැටහීම ප්‍රධාන වෙනවා. මේ කාරණා දෙක යම් කෙනෙක් තුළ හොඳට පිහිටියාද ආන් ඊට පස්සේ භික්ෂු ඊතා පහසුවෙන් හතර සතිපට්ඨානය තුළ සීහ පිහිටවනවා. බුදුරජාණන් වදාරනවා මේ කොහොමද සතර සතිපට්ඨානය වඩන්නේ? මෙහිලා ඔබ බාහිය කෙලෙස් තවන වීරියෙන් යුතුව සිහිනුවණින් යුතුව ලෝකේ ඇලීම් ගැටීම් දුරු කර කාය පිළිබඳව කායානුපස්සනාවෙන් යුතුව වාසය කරන්න ඕන. ඊළඟට වේදනාවන් පිළිබඳව වේදනානුපස්සනාවෙන් යුතුව වාසය කරන්න ඕන. සිත පිළිබඳව චිත්තානුපස්සනාවෙන් යුතුව වාසය කරන්න ඕන. ඒ වගේම කෙලෙස් තවන වීරියෙන් යුතුව සිහිනුවණින් යුතුව ලෝකේ ඇලීම් ගැටීම් දුරු කරමින් ධම්මානුපස්සනාවෙන් යුතුව වාසය කරන්න ඕන. බුදුරජාණන් වදාරන බාහිය ඔබ යම් කලක සීලයේ ඇසුරු කොට සීලේ පිහිටා මේ සතර සතිපට්ඨාන ධර්මයන් මේ විදිහට වඩනවද ඔබට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණෙද්ද කුසල් දහම් පිළිබඳව දියුණුවක්ම කැමැති යුත්තේය පරිහිමක් නොවේ කියන. එතකොට කුසල් දහම් දියුණු කරගන්න ඕන නම් එයා සීලයේ මත පිහිටලා සම්මා දිට්ඨිය වඩන ගමන් එයා සතර සතිපට්ඨානෙ පුරුදු කරන්න ඕනේ. ගෙවෙන හැම මොහොතකම එයා දියුණුව කරාම යනවා කියන පිරෙන්නේ නැහැ කියන. ඊට පස්සේ මේ භාග්‍යතුන් වහන්සේගේ මේ සදහම් අවවාදය ලබා බාහි ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැදකුණු කරලා පිටත් වෙලා ගියා. හුදකලා වුණා, අප්‍රමාදී වුණා. කෙලෙස් තවන වීරියෙන් ඇතිව කාය ජීවිත අපේක්ෂා රහිතව වාසය කළ නොබෝ කලකින්ම බාහ්‍ය ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා අතර තවත් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට බලන්න මේ සතර සතිපට්ඨානයේ බහුල කොට වැඩිම තුලින් තමයි මේ බාහ්‍ය ස්වාමීන් වහන්සේට මේ වාසනාව උදා වුණේ. ඒ දවස්වල මේ අපගේ ආනන්ද මහරහතන් වහන්සේ පාටලිපුත්‍රයේ කුක්කුටාරාමේ වැඩ වාසය කළා. එදා බද්ද කියන ස්වාමීන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ ළඟට වැඩම කරලා අසා සිටිනවා ආයුෂ්මත් ආනන්දේනි යම් හේකින් සද්ධර්මයේ පිරිහෙන්නේ නම් ඒට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? ආයුෂ්මත් ආනන්දේනි යම් හේකින් සද්ධර්මයේ නොපිරිහෙන්නේ නම් ඒට හේතුව කුමක්ද? ඒට ප්‍රත්‍ය මොකද්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටිනවා ආයුෂ්මත් බද්දේනි යහපත් ප්‍රශ්නයක් ඇහුවේ. ඔබගේ ප්‍රශ්නේ බොහොම වටින එකක්. ආයුෂ්මත එහෙනම් මේක අහගන්න කියනවා. ආයුෂ්මත සතර සතිපට්ඨානයේ භාවිතා නොකිරීමෙන් බහුලව භාවිතා නොකිරීමෙන් සද්ධර්මයේ පිරිහෙන්නේ වෙයි. ආයුෂ්මත සතර සතිපට්ඨානයේ භාවිතා කිරීමෙන් බහුල කිරීමෙන් සද්ධර්මයේ නොපිරිහෙන්නේ වෙයි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරනවා. එහෙනම් පින්වත්නි අපිට තව දේශනාවල මුණ ගැහෙනවා යම් දවසක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස සතර සතිපට්ඨානයේ වඩන එක නවත්තනවද ආන් එදාට මේ ශාසනය පිරිහෙනවා කියන්නේ. ශාසනයේ ආයුෂ එතනින් නතර වෙනවා කියන්නේ. යම් දවසක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස සතර සතිපට්ඨානයේ කෙරෙහි සිහිය පිහිටුවාගෙන සතිපට්ඨානයේ වඩන්න උනන්දු වෙනවද
ආන් එදාට මේ ශාසනයේ ආයුෂ රඳා පවතිනවා කියන්නේ. එතකොට බලන්න පුජ්‍යලිකව ගත්තොත් එක එක භික්ෂුවක් කෙලෙස් සතුරන්ගෙන් නිදහස් වෙලා ජීවිතය ආරක්ෂා කරගන්න තමන්ට පිහිට කරගන්නත් සතර සතිපට්ඨානෙ උපකාර වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ විදිහට පොදුවේ හැමෝම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරද්දී මොකද වෙන්නේ? ඒක මේ බුද්ධ ශාසනයේ දියුණුව පිණිස සද්ධර්මයේ චිරස්ථිතිය පිණිස හේතුපකාර වෙනවා. ඒ නිසා පින්වත්නි අපි කැමති නම් මේ බුද්ධ ශාසනය බොහෝ කල මේ ලෝකයේ තියෙනවා දකින්න. අපි තනියම සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටවන්න ඕන. හැමෝම එහෙම කරොත් එහෙම මේ කවදාවත් මේ සද්ධර්මයේ පිරෙන්නේ. එතකොට මේ සද්ධර්මයේ අවශ්‍ය තීරණය කරන ප්‍රධාන කාරණයක් වෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටවනවද නැද්ද කියන කාරණේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් කෙනෙක් සතර සතිපට්ඨානයේ ටිකක් වඩලා නම් ආන් ඒ කෙනා මේ නිවන් මාගේ ටිකක් වඩපු කෙනෙක්. බලන්න මේ දේශනාව පදේශ කියන සූත්‍රයේ බුදුරජාණන් වදාරනවා ඒ කාලේ ආයුෂ්මත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් අනුරුද්ධ මහරහතන් වහන්සේ සාකේත නුවර කණ්ඨකී වනයේ වාසය කරනවා. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සවස්වරුවේ භාවනාවෙන් නැගිටලා අනුරුද්ධයන් වහන්සේ වෙත පැමිණියා. කොච්චර ලස්සනද බලන්න මේ රහතන් වහන්සේලා නේද? ඊට පස්සේ පැමිණි අනුරුද්ධයන් වහන්සේ සමග සතුටු වෙලා කතා බහ කරලා එක පැත්තකින් වාඩි වෙලා සාරිපුත්තයන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් මෙන්න මෙහෙම අහනවා. බලන්න භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක් නෙවෙයි මේක ශ්‍රාවක භාසිතයක්. ආයුෂ්මත් ආනුරුද්ධේනි නිවන් මගෙහි හික්මෙන තැනැත්තා නිවන් මගෙහි හික්මෙන තැනැත්තා යයි කියනු ලැබේ. නිවන් මගෙහි හික්මෙන තැනැත්තා කියන්නේ කොපමණ කරුණ මතද? මේ සේක භික්ෂුවක් කියන්නේ කවුද කියලා ඇහුවා. එතකොට අනුරුද්ධයන් වහන්සේ වදාරනවා ආයුෂ්මත්නි සතර සතිපට්ඨානයන්ගේ කොටසක් දියුණු කරගත් බැවින් නිවන් මගේ හික්මෙන තැනැත්තා කියලා කියනවා. ඒ කවරක් දෙයක් අර විදිහටම කෙලෙස් තවන වීරියෙන් යුතුව සිහිනුවණින් යුතුව ලෝකයේ ඇලීම් ගැටීම් දුරු කරලා කායානුපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් වාසය කරනවද ආන් ඒ භික්ෂුවට කියනවා නිවන් මගේ හික්මෙන කෙනා කියලා. ඒ වගේම සාරිපුත්තයන් වහන්සේ අසා සිටිනවා අනුරුද්ධෙනි නිවන් මගේ හික්මීම සම්පූර්ණ කළ කෙනා නිවන් මගේ හික්මීම සම්පූර්ණ කරන කෙනා කියලා කියන්නේ කවුද කියලා. එතකොට අනුරුද්ධයන් වහන්සේ වදාරනවා ආයුෂ්මත්නි සතර සතිපට්ඨානයන් සම්පූර්ණයෙන් වඩන ලද බැවින් නිවන් මගේ හික්මීම සම්පූර්ණ කරන තැනැත්තා කියලා කියනවා. ඒ කවර සතිපට්ඨානය දෙයත් ඒ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ සතර සතිපට්ඨානය. එතකොට යම් දවසක සතර සතිපට්ඨානයේ වඩලා සම්පූර්ණත්වයටපත් වෙනවද? පරිපූර්ණත්වයටපත් වෙනවද? ආන් ඒ කෙනා මේ නිවන් මඟ ගමන් කරලා අවසන් වෙනවා. ඒ රහතන් වහන්සේ සතර සතිපට්ඨානයේ වඩලා අවසන් වෙන්නේ. එතකොට ඒ නිසා පින්වත්නි මේ නිවන් මගේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම බොහෝ උපකාර වන ගුණධර්මයක් තමයි සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටවන එක. සතර සතිපට්ඨානය තුල මනාකොට සිහිය පිහිටවා ගැනීමේ බොහෝ ආනිසංස තියෙනවා. දැන් අපි ගත්තොත් කායගත සති කියන සූත්‍රයේදී බුදුරජාණන් වදාරනවා කායානුපස්සනාව තුල සිහිය පිහිටවාගෙන ඉන්න භික්ෂුවකට තියෙන ආනිසංස. කායානුපස්සනාව තුල සිහිය පිහිටවාගෙන ඉන්න ශ්‍රාවකයෙකුට තියෙන ආනිසංස. බුදුරජාණන් වදාරනවා යම් කෙනෙක් හොඳට කය කෙරෙහි සිහිය පිහිටවාගෙන ඉන්නවා නම් එයාට බණ භාවනාවට නොයල්මක් තියෙනවා නම් ආන් ඒක දුර වෙලා යනවා. දැන් අපිට සමාහලට භාවනා කරන්න හිතෙන්නේ නැහැ. ධර්ම දේශනාවක් අහන්න හිතෙන්නේ නැහැ. කුසල් දහම් වඩන්න හිතෙන්නේ නැහැ. ආන් ඒ වගේ නොයල්මක් තියෙනවා නම් ඒක දුර වෙලා යනවා. ඒ වගේම පංචකාමයේ කෙරෙහි යම් ඇල්මක් තියෙනවද ආන් ඒකත් දුර වෙනවා. දැන් අපේ සිතේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඒවා අහන්න, දකින්න, විඳින්න කැමැත්ත තියෙනවා. එතකොට ඒක විනිබන්ධනයක්. කුසල් දහම් දියුණු කරන්න, අකුසල් දහම් බැහැර කරන්න වීරිය හටගන්න එවැනි විනිබන්ධනයක් තියෙද්දි. එතකොට යම් කෙනෙක් හොඳට සතිපට්ඨානය තුල සිහිය පිහිටුවාගෙන ඉන්නවද ආන් ඒ භික්ෂුවට පංචකාමයේ කෙරෙහි තියෙන ඇල්ම නැති වෙලා යනවා කියනවා. ඒක පාලනය කරන්න පුළුවන් එයාට.
ඒ වගේම තමයි අරතිය තියෙනවද? ඒක කියන්නේ කුසල් දහම් තුල සිත පිහිටවා ගන්න අකමැත්තක් තියෙනවද? ආන් ඒක යට කරගන්නේ නැහැ කියනවා. ඒ වගේම උපන් අරතිය යලි යලිත් මැඩගෙන වාසය කරන්න පුළුවන් කියනවා. දැක්කද? කෙලෙස් සතුරන් මැඩලනවා වගේම අරතිය හිතේ හටගන්නක ඒක මැඩ මැඩ වාසය කරන්න ශක්තිය ලැබෙන්නේ සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටවාගෙන ඉන්න භික්ෂුවට. ඒ වගේම තමයි බුදුරජාන්සේ වදාරනවා හතර සතිපට්ඨානය තුල විශේෂයෙන් කායානුපස්සනාව තුල සිහිය පිහිටවාගත්ත භික්ෂුවට සීතල, රස්නේ, බඩගින්න, පිපාසය, ඊළඟට මැසි මඳුරන්ගෙන් එන පහස, අවුසුලන් ආදියෙන් එන පහස මේ ඔක්කොම හොද්දට ඉවසන්න පුළුවන් කියන්නේ. දැන් සමහර අයට පුංචි දෙයක් ඉවසන්න බෑ, දරා ගන්න බෑ, බඩගින්න දරා ගන්න බෑ, රස්නේ සීතල දරා ගන්න බෑ. ඒකට හේතුව තමයි සිහිය පිහිටවාගෙන නොසිටීම. කායානුපස්සනාව තුළ හොඳට සිහිය පිහිටවන කෙනාට ඕනෑම තැනක ඉවසන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි නපුරු දරුණු වචන ඇහෙනවා කියනවා. නොඑක් වචන පත ඇහෙනකොට නිന്ദා අපහාස ලැබෙනවා. ඒවා හොද්දට දරා ගන්න පුළුවන්. ඉවසන්න පුළුවන්. සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටවන්නේ නැත්නම් කායානුපස්සනාව වඩන්නේ නැත්නම් එයා කලබල වෙනවා. දුකටපත් වෙනවා. හඬා වැළපෙනවා. ඒවට කරුණු දක්වන්න යනවා. දැන් නිന്ദාපහස එනකොට භාග්‍යතුන් වහන්සේ දීලා තියෙන විසඳුම ඉවසීම. කායානුපස්සනාව නැති කෙනා ඉක්මනට ඇවිසිලා යනවා. ඔන්න Facebook එකට එනවා, Facebook live වෙනවා. ඔන්න බැනගෙන යනවා. ඇයි මේ වෙන්නේ? කායානුපස්සනාව තුල සිහිය පිහිටවලා නැහැ. ඒ අයට මේ නිවන් මඟ බොහෝ දුරයි. මාර්ගඵල අවබෝධය බොහෝ දුරයි. ඊළඟට බුදුරජාණන් වදාරනවා ඒ විතරක් නෙවෙයි දැඩි දුක්, තියුණු, කර්කශ, කටුක, අමීරි, අමනාප මේ ප්‍රාණේ නැති වෙන තරමේ හරි කායික දුකක් හට ගන්නකොට ඒ දුක දරා ගන්න පුළුවන් කියනවා. ඒ දුක ඉවස ගන්න පුළුවන් කියනවා. එතකොට කායानुපස්සනාව වඩන්නේ නැති කෙනා පුංචි කායික වේදනාවක් එනකොට හඬනවා, වැළපෙනවා. මේ ඒක දරා ගන්න බෑ. කොච්චර වටිනවද බලන්න. දැන් පින්වත්නි අපි කාලයක් හොඳට කායානුපස්සනාව වඩලා තිනවනම් වයසට යනකොට අපි දන්නේ අපි මරණාසන්න කාලේ බට ගහන්න පුළුවන්, ඉන්ජෙක්ෂන් ගහනවා, හරි දුක් සහිතයි. ඒ වෙලාවේ කායානුපස්සනාව වඩලා සිහිය දිනු කරලා නැත්නම් අපි මේ හැම අරමුණක් එක්කම සැලෙනවා, කම්පා වෙනවා, දුකටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ හරහා කෙලෙස් සතුරන් අපිව දැහැ ගන්නවා. එතකොට කෙලෙස් එක්කම තමයි අපේ මරණය සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි කායානුපස්සනාව හුද්දට වඩන භික්ෂුවට ධ්‍යාන 4 සුවසේ ලබන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය මිනිස් ස්වභාවයේ ඉක්මවාගේ උත්තරීතර මනුස්ස ධර්ම. ඒ කියන්නේ පුබ්බේ නිවාසානුස්සත ඥානෙ, චුතූපපාත ඥානෙ, ආසවක්ඛේ ඥානෙ මේ වගේ නොයෙක් විද්‍යාවන් සාක්ෂාත් කිරීමේ වාසනාවක් ලැබෙනවා. කායානුපස්සනාව තුළ සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටවාගෙන ඉන්න භික්ෂුවට. ඒකයි නාගසේන මහරහතන් වහන්සේ වදාරන්නේ හරියට ලේනා සතුරු සතෙක්ව ලං වෙන විට නගුට පොලා විදහා මහත් කොට පුම්බාගෙන ඒක ඔසවගෙන නගුටෙන් තමාට විරුද්ධව එන සත්වයන් පෙළනවා වගේ මැඩලනවා වගේ මේ පිළිවෙතේ යෙදෙන භික්ෂුව කෙලෙස් සතුරන් ලංවන කල්ලි සතිපට්ඨානයේ නැමැති මුගුර මහත්සේ ඔසවා සතිපට්ඨානයේ නැමැති පොල්ලෙන් සියලු කෙලෙස් මැඩලිය යුත්තේය. මේ ලේනාගේ මේ අංගය ගන්නෝ නෑ කියලා නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා. ඒ නිසා පින්වත්නි දුර්ලභ බුද්ධ ශාසනික බුදු කෙනෙක් පහළ වෙලාමයි මේ සතිපට්ඨානය ගැන දේශනා කරන්නේ. බුද්ධ ශාසනය තියෙන යුගයකමයි මේ සතිපට්ඨානය පිළිබඳව මෙච්චර විස්තර අපට මුණ ගැහෙන්නේ. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ අපට ලැබිච්ච වටිනා මහා අගනා දේවල් තියෙනවා. ඒ අගනා දේවල් අතර එකක් තමයි අපිට මේ සතර සතිපට්ඨානය ගැන සිහිය දියුණු කරන්න, සිහිනුවන පුරුදු කරන විදිහ මේ විදිහට නිර්වුල්ව දැනගන්න අවස්ථාව ලැබීම. ඒ නිසා පින්වත්නි අද දවසේ අපට નિયમિત කාලය අවසන් වෙද්දී ඉදිරි වැඩසටහන් වලදී තවදුරටත් මේ උපමා කතා ඇසුරෙන් අපගේ නාගසේන මහරහතන් වහන්සේ හරි ලස්සනට නොඑක් උපමානුසාරයෙන් මේ පිළිවෙතේ යෙදෙන භික්ෂුව නිවන් මඟ පුරුදු කරන භික්ෂුව පුරුදු කළ යුතු මාර්ගාංග පිළිබඳව ගුණ සම්පත් ගැන පැහැදිලි කරන විදිය අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.
ඉතින් ඒ නිසා අදත් අපි පුණ්‍යානුමෝදනාව සිදු කරමු. විශේෂයෙන්ම අද දවසේ අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ ලෝකයත් ශාසනයත් පාලනය කරන්නා වූ පින් කැමැති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙනා වාසී මහා සංඝරුවනට ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරනා මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අද දවසේ විකාශන දායකත්වයෙන් දරන පින්වතුන් බලාපොරොත්තු වෙනවා. මණ්ඩාවල බෙල්ලන්දොල පදිංචිව සිට මිය පරලෝකීය ඩී.එල්. සයිමන් සිඤ්ඤෝ ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් කරන්න. ඉතින් විශේෂයෙන් මේ මිය පරලෝකීය සයිමන් සිඤ්ඤෝ පියාණන් ඇතුළු අද දවසේ විකාශන දායකත්වයෙන් දරන එස්.එම්. මధుරාවති මහත්මිය ඇතුළු ඒ පින්වතුන් ඒ පවුලේ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරන මණ්ඩාවල බෙල්ලන්දොල පදිංචිව සිටින ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවක් වන එස්.එම්. මధుරාවති පෙරේරා මහත්මිය ඇතුළු දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ඉතින් ලෝකේ පුරාම සිටින බොහෝ දෙනෙකුට මේ සතර සතිපට්ඨානයේ නම් වූ මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා ධර්ම දාණයෙන් ලත් පුණ්‍යානුභව බලයෙන් ඒ සියලු දෙනාට සතර සතිපට්ඨානයේ නැමැති උතුම් ධර්මයන් පුරුදු කරගෙන ගෞතම බුදු සසුනේ සසර දුකින් නිදහස් වෙන්න ඒ සියලු දෙනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේත් අපේ ජීවිතයට නොඑක ආකාරයෙන් පුණ්‍ය ධර්මයන් රැස් කරගත්තා. ඒ රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට. පින් කැමති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී මහා සංඝරුවනට ඒ වගේම ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විකාශනයේ දායකත්වයෙන් දරන පින්වතුන් බලාපොරොත්තු වන ආකාරයට අනුරාධපුර ධම්මචේතිය මහමෙවුනා භාවනා අසපුවේ වැඩ සිටි පින්වත් අස්සජී ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගීව සුවසේ ධර්මයේ හැසිරෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයෙන් දරන පින්වතුන් නමින් මිය පරලෝක ගොස් සිටින මීට වසර 4කට ඉහතදී මිය පරලෝකයේ සුරවීර ප්‍රේමචන්ද ප්‍රියානන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ පින්වත් සියලු දෙනා නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අගෝස්තු මාස 26 වන දිනට 71 වන උපන්දිනයේ යෙදුන MP චන්ද්‍රාවති මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් මෑණියන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ වගේම සුජීවත්ව සිටින චාල්ස් ජයසිංහ පියාණන්ටත් කුසුමාවති පතිරණ මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සහෝදර සහෝදරියන්ට මාමලා, නැන්දලා, පුංචි අම්මලා, බාප්පලා පවුලේ
සිටින සියලු දියණිවරුන් 7 දෙනාට පුතුන් 3 දෙනා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම අනුරාධපුර ගෙවල් 55 එහි පදිංචිව සිටින ඒ පින්වත් ගයානිකා දමයන්ති සුරවීර මහත්මිය සහ තිසර කුමාර ජයසිංහ මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. සියලු දෙනාටම ගෞතම බුදුසසුන තුමාරි සත්‍ය අවබෝධ කරගන්න මේ ධර්ම දානමය වශයෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.